දිනුම් අමුණුගම දුම්රිය මැදිරි පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා යම් ප්‍රකාශයක් කරා දුම්රිය සම්බන්ධයෙන්. ඒ ප්‍රකාශය තමයි දුම්රිය දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලබනවා. වෘත්තීය සමිති අරගල දිගින් දිගටම තිබෙනවා. මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන්න දුම්රිය සේවාව පවත්වාගෙන යන්න අමාරුයි. ඒ නිසා දුම්රිය සේවාව පිටස්තර ආයතනයකට පෞද්ගලික ආයතනයකට දෙනවා කියන එක තමයි එතුමාගේ සාකච්ඡාවේ කතාබහේ තිබිච්ච අදහස. ඒ වගේම ඊයේ අරුණ පුවත්පතට කරපු ප්‍රකාශය අනුව එකෙල්ලේප කියලා තිබුණා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කරනවා කියන ස්ථාවරය. අපි විශ්වාස කරනවා දිනුම් අමුණුගම ඇමතිවරයා රාජ්‍ය ඇමතිවරයා මේ ප්‍රකාශ කළේ ජනාධිපති තුමත් එක්ක සාකච්ඡා කරලා කියන එකත් පැහැදිලිව කිව්වා. ඒ නිසා අපි මේ බාර ගන්නවා මේ තමයි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ඉදිරියට අරගෙන යන්න පිහිටවපු මේ ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ මේ ආණ්ඩුවේ ස්ථාවරය කියලා එක තමයි දුම්රිය සම්බන්ධයෙන් තියෙන ස්ථාවරය සම්බන්ධයෙන් තමයි අපිට තියෙන අදහස. ඒ නිසා අපි ඒ පිළිබඳව තමයි අද මේ සාකච්ඡාව මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන ආයතනයක් විදිහට තමයි ඒගොල්ලෝ ගණනය කරලා තියෙන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුව ඇත්ත වශයෙන්ම පාඩු ලබන ආයතනයක්ද? ඔව්. දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබනවා. හැබැයි අපි පාඩුව නෙවෙයි මේ දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ ලාභ හෝ පාඩු මත පවත්වාගෙන යන්න ඕන ආයතනයක් නෙවෙයි. දුම්රිය සේවකයන් දුම්රිය සේවාවක් ප්‍රවාහන සේවාවේ එක මාධ්‍යයක් තමයි දුම්රිය. ඒ නිසා දුම්රිය කියන්නේ ව්‍යාපාරයක් නෙවෙයි. අපි ලාභ පාඩු ගණනය කරන්නේ ව්‍යාපාරවල. ව්‍යාපාරවල ලාභ පාඩු මත තමයි ඒවා පවත්වාගෙන යන සහ ඒවා නවීකරණය කරන්න ප්‍රතිසංස්කරණය කරන්න මේ ඔක්කොම තීන්දුව తీරන ගන්න. හැබැයි දුම්රිය කියලා කියන්නේ ලාභ පාඩු බලලා පවත්වාගෙන යන්න ඕන එකක් නෙවෙයි. රටේ තියෙන මහා දැවැන්ත සම්පතක් ජනතාවගේ සේවා සපයන ආයතනයක්. ඒ නිසා මේ ලාභ පාඩු මේකේ ගණනය කළ යුතු නැහැ. අනිත් කාරණය තමයි දැන් දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබනවා කියලානේ කියන්නේ. හැබැයි අපි අහනවා අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලාභ ලබනවද? සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ස්පිරිතාල වල ටික ලාභ ලබනවද? ව්‍යාපාර විදිහට පවත්වාගෙන යන විදුලි බල මණ්ඩලයේ ලාභ ලබනවද? ව්‍යාපාරය පවත්වාගෙන යන වරාය අධිකාරිය ලාභ ලබනවද? එහෙම නැත්නම් තෙල් සංස්ථාව ලාභ ලබනවද? තැපැල් සේවාව ලාභ ලබනවද? මේ සියල්ල සේවාවන් විදිහට පවත්වාගෙන යනවා ඒවා ලාභ ලබන්නේ නැහැ. එහෙනම් ඇයි මේ දුම්රිය දෙපාර්තමේන්තුව පිළිබඳව වරින් වර විවිධ අවස්ථාවලදී මෙන්න මේ විදිහේ ප්‍රකාශ නිකුත් කරන්නේ? ඇත්තටම දැන් අද ගත්තොත් කොහොමද දුම්රිය දෙපාර්තමේන්තුව මේ වගේ පාඩුවක් ලබනවා කියලා ඒ පාලකෝ කියන්නේ? දුම්රිය දෙපාර්තමේන්තුව වරින් වර දේශපාලකයන්ගේ විවිධ අකරතැබ්බයන්ට අතපෙවීම වලට අනවශ්‍ය දේශපාලන අතපෙවීම වලට ලක්වෙච්ච දෙපාර්තමේන්තුවක්. එක්තරා කාලයකදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිතුමිය ඉන්න කාලේ දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙනාවා එන්ජින් 10ක් ප්‍රංශෙන්. මේ ප්‍රංශෙන් එන්ජින් ගේනකොට දුම්රිය තාක්ෂණ කමිටුව ඉතා පැහැදිලිව කිව්වා මේ එන්ජින් ගේන්න එපා කියලා. හැබැයි ආණ්ඩුව මොකද කරේ? ඒ එන්ජින් ගෙනාවා. එන්ජින් 10ක් ගෙනාවා. එන්ජින් 10ක් ගෙනලා එකක් රුපියල් ඒ කාලේ හැටියට රුපියල් කෝටි 22ක්. හැබැයි අද ඒ එන්ජින් වලින් දෙකයි දුවන්නේ. එන්ජින් වලින් දෙකයි දුවන්නේ 8ක් ගොඩ ඇදලා. ඒ ගොඩ ඇදපු එන්ජින් වල කෑලි මාරු කරලා තමයි මේ එන්ජින් දෙක දුවන්නේ. ඒ දුම්රිය සේවකයන්ගේ හැකියාවම තමයි ඒගොල්ලෝ එක කරගෙන යන්නේ. ඒ නිසා 10න් 8ක් ගොඩ ගිහිල්ලා කෝටි 22ක් තියෙන ගෙවලා ගෙනාපු එන්ජින් 10න් 8ක් ගොඩ ඇදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඊට පස්සේ ගෙනවා රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ඩලස් අලහප්පෙරමුණ මහත්තයා ප්‍රවාහන අමාත්‍යවරයා ඉඳෙද්දි චීනෙන් පෙට්ටි 100ක් ගෙනාවා. මේ චීනෙන් ගෙනාපු පෙට්ටි අදටත් තියෙනවා එක ගමන් වාරයකට වක්ක සම්බන්ධ වෙච්ච නැති පෙට්ටි. දුම්රිය මැදිරි. මේකෙන් විශාල මුදලක් කොමිස් විදියට ගැහුවා. මේ පාර්ලිමේන්තුවේත් මේ පිළිබඳව කතා කරා. ඒ නිසා මේ විශාල කොමිස් මුදලක් මේකෙන් ගත්තා. ඒ විතරක් ඊට පස්සේ ගෙනාවා S11 කියලා බලවේග කට්ටල. ඉන්දියාවෙන් ගෙනාවා. බලවේග කට්ටල වල නියමිත කාලය සම්පූර්ණ වීමටත් ප්‍රථම
බලවේග කට්ටලවල ජෙනරේටර් සම්පූර්ණම අලුත් වැඩියා කරන්න සිද්ධ වුණා. අලුතෙන් ගරන්න සිද්ධ වුණා. මේ අලුතෙන් මේවා සවි කරන්න සිද්ධ වුණාම දෙපාර්තමේන්තුවට විශාල මුදලක් ඒක වෙනුවෙන් දරන්න සිද්ධ වෙනවා. කෝටි ගාණක මුදලක් දරුවා දෙපාර්තමේන්තුව අලුතෙන් ගෙනාපු පවර් සෙට්ලර් ජෙනරේටර් හදන්න. ඒ විතරක් නෙමෙයි. දැන් මේ ළඟදී ගෙනාවා 2019 ගෙනාවා M11 එන්ජිම. M11 එන්ජින් 10ක් ගෙනාවා ඉන්දියාවෙන්. මේ එන්ජිම දුම්රිය දෙපාර්තමේන්තුවට ගැලපෙන්නේ නැහැ. අපි එදා කිව්වා ඊට ගෙනාවෙන් පස්සෙත් කිව්වා මේක ඇත්තටම කරන්න බෑ ගේන්න කලිනුත් කිව්වා මේක ගේන්න එපා කියලා. හැබැයි ඇහුවේ නැහැ ගෙනාවා. අද මොකද වෙලා තියෙන්නේ? එක එන්ජිමක වටිනාකම කෝටි 76ක්. එක එන්ජිමක වටිනාකම කෝටි 76ක් එන්ජින් 10ක් ගෙනලා තියෙනවා. ඒකෙන් එන්ජින් 8ක් ගොඩ ඇදලා 2යි දුවන්නේ. එන්ජින් 2යි දුවන්නේ. දැන් දුවා ගන්න බෑ. ඔබ දන්නවා පහුගිය දෙසැම්බර් 31 වෙනිදා උදේ කෝච්චියක් පිළිපැන්න මඩකලපු මාර්ගයේ. මඩකලපු මාර්ගයේ කෝච්චිය පිළිපැන්නන් පස්සේ ඒ කෝච්චිය දවස් 3ක් ගියා එන්ජිම නැවත පිළිගත කරන්න. ඊයේ තමයි පිළිගත කරේ. මොකද දැන් එහෙම නැහැ දුම්රිය දෙපාර්තමේන්තුව පිළිපනිනවා, එන්ජින් පිළිපනිනවා, මැදිරි පිළිපනිනවා. ඒ පැය 24ක් ඇතුළත ඒ ඕනෑම පිළිපැනීමක් දුම්රිය දෙපාර්තමේන්තුව හදන්න සමත් වෙලා තියෙනවා. දුම්රිය සේවකයෝ ඒකට සමත්. හැබැයි මේ එන්ජිම පිළිපැන්න දවස් 3ක් ගියා. ඒ හේතුව මේ එන්ජිම බර වැඩි. ලංකාවේ දුම්රිය සෑම දුම්රිය මාර්ගයකම දහවණය කරන්න බෑ. දිග වැඩි. අඩි 72ක් දිග වැඩි. පාවිච්චි කරන්න බෑ. ඒ නිසා දිග වැඩි, බර වැඩි. මේවා මේන්ටේන් කරන්න හරි අමාරුයි, නඩත්තු කරන්න හරි අමාරුයි. කෝටි 76ක් දීලා එක එන්ජිමකට කෝටි 76ක් ගිහලා එන්ජින් 10ක් ගෙනාවා. අද ඒවෙන් 8ක් ගොඩ ඇදලා තියෙන්නේ. මේ නිසා මේ පහුගිය කාල සීමාව ඇතුළත පහුගිය දෙසැම්බර් මාසය තුල දැන් ගෙනාවා ඉන්දියාවෙන් තවත් මැදිරි 160ක් ගෙනාවා. ඉන්දියාවෙන් මැදිරි 160ක් ගෙනාවා. 160 දැන් දාලා තියෙනවා මාලිගාවත් අංගනේ සාමාන්‍ය දුම්රියක් ධාවනය කරගන්නත් බෑ. මොකද ඔක්කොම හිර වෙලා දැන් ඒවා මෙහෙ දාන්න තැනක් නැහැ. ඊ타ත්ම බාල වර්ගයේ ඊ타ත්ම වැඩි මිලට ණයට ගෙනාවා මේ පෙට්ටි දුම්රිය දෙපාර්තමේන්තුවට අනවශ්‍ය ප්‍රමාණයක් 160ක්. ඉතින් දැන් මේ වෙනකොටත් මලකඩ කාලා. මේ වෙනකොටත් මලකඩ කාලා සමහර ඒවා ඇත්තටම නැවත අලුත් වැඩියා කරන්නේ නැතුව දුවා ගන්න බෑ. ඒ මට්ටමටපත් වෙලා. එතකොට විශාල මුදල් සංඛ්‍යාවක්. විශාල මුදලක් මේ රටේ සල්ලි මේවට වියදම් කළා. දැන් කියනවා දුම්රිය දෙපාර්තමේන්තුව පාඩුයි කියලා. ඇත්තටම මේ පාඩු කරේ කවුද? මේ පාඩු කරේ දුම්රිය සේවකයෝ නෙමෙයි. දුම්රිය වෘත්තීය සමිති මොකක් හරි වැඩ වර්ජනයක් හරි මොකක් හරි කරනකොට ඔන්න ඒ වැඩ වර්ජනය කරන වෘත්තීය සමිතියට ගහන්න ඕන නිසා කියනවා, පහර දෙන්න ඕන නිසා කියනවා දුම්රිය මෙච්චර පාඩුයි තවත් වැඩ වර්ජනය කරනවා තවත් පාඩුයි කියලා. අද මොකද ඇත්තම වෙලා තියෙන්නේ? දුම්රිය පාඩු කරලා තියෙන්නේ සේවකයෝක්වත් දුම්රිය වෘත්තීය සමිතිවත් නෙවෙයි. මේ එක කාලෙන් කාලෙට එන ආණ්ඩු නිවැරදි ප්‍රතිපත්තියක් නැහැ. නිවැරදි ක්‍රමවේදයක් නැහැ. දුම්රිය පිළිබඳව ප්‍රවාහනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට හිතුණු තැන් වලින් අල්ලගෙන දුම්රිය විනාශ කරන්න උත්සාහ කරනවා. මේ විතරක් නෙමෙයි. ඔබ දන්නවා 2004 සුනාමිය ආපු වෙලාවේ මූදුවට දුම්රිය මාර්ගයේ කිලෝමීටර 88.7ක් සම්පූර්ණම හොදගෙන ගියා. දුම්රිය සේවකයෝ වෘත්තීය සමිතිය එකතු වෙලා මේ මාර්ගය දින 57ක් ඇතුළත නැවත යථා තත්ත්වයටපත් කරා. වෘත්තීය සමිතිය විශාල කැපකිරීමක් කරා. දුම්රිය සේවකයෝ විශාල කැපකිරීමක් කරා. විදේශීය සමාගම් ඇවිල්ලා කියලා කිව්වේ අවුරුදු 1කමාරක් යනවා මිලියන 1000ක් යනවා කියලා. හැබැයි දුම්රිය සේවකයෝ වෘත්තීය සමිතිය අපි ඒකට නායකත්වයේ දීපු වෘත්තීය සමිතිය අපි ඒක දින 57න් හැදුවා මිලියන 450යි වියදම් උනේ. දුම්රිය සේවකයෝ එහෙම කැපකිරීම කරපු සේවකයෝ. වෘත්තීය සමිතිය කියන්නේ එහෙම කැපකිරීම කරපු වෘත්තීය සමිතිය. ඒ සම්බන්ධයෙන් අපට විශේෂ ප්‍රසාදයක් තියෙනවා. එදා හිටපු පිලිප්ස් වර්ණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ පව කතා කරලා අපට සාතික දීලා තියෙනවා. ඒ නිසා දුම්රිය සේවකයන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ. ඒ නිසා ඒ විතරක් නෙවෙයි. එහෙම හදාපු පාර ඊට අවුරුදු 2005 2007 වෙනකොට අවුරුදු 3ක් ගත වෙන්නට කලින් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව දුන්නා ඉන්දියාවේ ඉරිකෝන් සමාගමට. දුන්නා. ඉරිකෝන් සමාගම මේ 1 කිලෝමීටරයක් හදන්න කෝටි 19ක් වැය කළා.
හැබැයි දුම්රිය දෙපාර්තමේන්තුව මේක හැදුවා නම් 1 කිලෝමීටරයකට අඩුම වශයෙන් ඒගොල්ලෝ සියලු වීදම් දරාගෙන ලක්ෂ 800කින් හදන්න පුළුවන්කම දුන්නා. 700කින් 800කින් හදන්න පුළුවන්කම දුන්නා. කෝටි 19ක් වීදම් කරා ඉරිකෝන් සමාගම. ගසා කෑවා. ආණ්ඩුව ඒ වකට තිබිච්ච ආණ්ඩුව ඒ ඉරිකෝන් සමාගමත් අල්ලගෙන ගසා කෑවා. ඒ විතරක් නෙමෙයි. උතුරු දුම්රිය මාර්ගයේ යුද්ධය අවසන් වුණාට පස්සේ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය දහවනේ ආරම්භ කරන්න දුම්රිය මාර්ගය සකස් කරා. දුම්රිය දෙපාර්තමේන්තුව වවුනියා විද ඕමත දක්වා දුම්රිය මාර්ගය හැදුවා. දුම්රිය දෙපාර්තමේන්තුව හැදුවේ කිලෝමීටර් 13ක්. 1 කිලෝමීටරයකට ලක්ෂ 450යි ගියේ. ලක්ෂ 450යි. ඉරිකෝන් සමාගම පහුගිය ආණ්ඩුවෙන් හැදුවා ඒ පාර කීයද? 1 කිලෝමීටරයකට කෝටි 34ක්. හිතා ගන්න බැරි මුදලක් ගසා කෑවා. ඒවා දුම්රියේ වියදම්. ඒවා මේ රටේ මහ ජනතාව මේ රටේ දුම්රිය දැකලා නැති, දුම්රිය ගිහිලා නැති මිනිස්සු මේවා ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා දුම්රියට පාඩු කරේ දුම්රිය සේවකකත් වෘත්තීය සමිතිවත් නෙවෙයි, දුම්රිය පාලකයෝ සහ මේ රට වැරදි දෙසට අදටත් ගමන් කරවන පාලකයෝ, දේශපාලකයෝ මිසක් වෙන කවුරක්වත් නෙවෙයි. දැන් අද මොකද තියෙන තත්ත්වය? මේ විතරක් නෙවෙයි දුම්රියේ පාඩුව. දුම්රිය සේවාවක් විදිහට පවත්වාගෙන යන ගමන් ඒ සේවාවන් පවත්වාගෙන යන පෞද්ගලිකංශේ උදව් අරගෙන තියෙනවා යම් කාලවලදී. දැන් ජේම්ස් ටුවර්ස් කියන්නේ එහෙම දුම්රිය දහවණය කරන්න විශේෂ දුම්රිය දහවණය කරන්න හදාපු සමාගමක් තිබෙනවා. ඒ සමාගම වයිස්රොයි විශේෂ ස්පෙෂල් කෝච්චිය ධාවනය කරා. ඒකේ ධාවනය කරේ ගොඩක් වෙලාවට සංචාරකයෝ, දේශීය සහ විදේශීය සංචාරකයෝ. ඒ සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන්න තියෙනවා 2 කෝටි 38 ලක්ෂයක්. අය කරලා නැහැ. 2 කෝටි 38 ලක්ෂයක් ගෙවන්න තියෙනවා. ඒ වගේම තමයි ඒ සමාගමේ ඊට පස්සේ රාජධානි එක්ස්ප්‍රස් කියන විශේෂ දුම්රිය, එක්ස්පෝ ලංකා කියන විශේෂ දුම්රිය මේ ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරු මට ඕන නංගන් කියන්න පුළුවන්. ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරු යම් කාලවලදී ඒ ඇමතිවරු මැදිහත් වෙලා ඒගොල්ලෝගේ රාජධානි එක්ස්ප්‍රස් එහෙම නැත්නම් එක්ස්පෝ ලංකා විශේෂ දුම්රිය දහවණය කරා. විශාල මුදලක් කෝටි 33කට ආසන්න මුදලක් මේ සමාගම් වලින් එන්න තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවේ. අද සමාගම් තිබ්ච තැනක්වත් නැහැ. ඒ විතරක් නෙමෙයි පහුගිය කාලේ තිබුණා සාමාන්‍යයෙන් ඔබ දන්නවා දුම්රිය ස්ථානවල දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරනවා. ඒ දුම්රිය අවසර අරගෙන යම් මුදලක් ගෙවලා ඒ දැන්වීම් පුවරු අවසරය දුම්රිය දෙපාර්තමේන්තුවෙන් තමයි ඒක කළේ. ඒ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව ඒක දුන්නා වෙනම සමාගමකට. ඒ සමාගම හරහා තමයි දැන් අනිත් සමාගම් මේ මිල කැඳවීම කළා ඒ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරන්න ඕන දුම්රිය භූමිය ඇතුලේ. ඒ සමාගම වෙන එක සමාගමකට දුන්නා. ඒ ඒකාධිකාරී බලයක් එක සමාගමකට දුන්නා. ඒ සමාගම තමයි ස්කේලින් හෝල්ඩින් සමාගම. ස්කේලින් හෝල්ඩින් සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවේ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන්න තියෙනවා මිලියන 506ක්. මිලියන 506ක්. මේ පාඩකෝ ඒව ගැන කතා කරන්නේ අය කරන්නේ නැහැ. ඒවා අය කරන්න කටයුතු කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. ඔය දැන් ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදේශකයෙක් වෙලා හිටපු මහත්තයෙක් හිටියා. ඒගොල්ලෝ හදුවා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥා අනාරක්ෂිත දුම්රිය මාර්ග සඳහා බෙල් ඇන් ලයිට් හයි කරා. සංඥා හයි කරා. බෙල් එකයි ලයිට් එකයි. අනාරක්ෂිත බව මිදෙන්න 200ක් යුනිට් 200ක් හයි කරා. එක යුනිට් එකකට රුපියල් ලක්ෂ 45යි. එක යුනිට් එකකට ලක්ෂ 45යි. කවුද මේක කළේ? ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු උපදේශකයෙකුගේ අයියා මොරටුව විශ්වවිද්‍යාලයේ සම්බන්ධ කෙනෙක්. ඒගොල්ලෝ සමාගමක් ලියාපදිංචි කරා, හොර සමාගමක්. ඒකට කිව්වේ MS enable සමාගම කියලා. NS enable සමාගම. අපි හැව්වා මේ සමාගමක් තියෙනවද? එහෙම සමාගමක් නැහැ. හැබැයි දුම්රිය දෙපාර්තමේන්තුව බෙල් ඇන් ලයිට් ඇන් ගේට් සම්මත ක්‍රමය බෙල් ඇන් ලයිට් ඇන් ගේට් 3යි කරා. දැන් ඉන්න වර්තමාන දුම්රිය සමනධිකාරී එවකට හිටියේ ප්‍රධාන ඉංජිනේරු සංඥාබල. ඒ ඉංජිනේරුතුමා හයි කරා බෙල් ඇන් ලයිට් ඇන් ගේට් යුනිට් එකක් සඳහා ලක්ෂ 15යි. අර සමාගමට ගෙව්වා ලක්ෂ 45 ගානේ. කවුද දුම්රියට පාඩු කරලා තියෙන්නේ? දුම්රියට පාඩු කරලා තියෙන වෘත්තීය සමිතියද? දුම්රිය සේවකයෝද? නෑ.
ඒ නිසා ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. මේසා මේ විතරක් නෙමෙයි දුම්රිය සේවකෝ දැවැන්ත කැපකිරීමක් කරනවා මේ අරගෙන යන්න. ඔබට මතකයි වවුනියාවේදී තිබුණා දුම්රිය ඉංජිමක් M2 වර්ගයේ දුම්රිය ඉංජිමක් කොටි ගහලා විනාශ කළා. යුද්ධය අවසන් වුණාන් පසුව මේ ඉංජිම ගෙනාම කොළඹට රත්මලානට ගෙනල්ලා රත්මලාන සේවකෝ මේ ඉංජිම සම්පූර්ණ නැවත අලුත් වැඩියාවක් කරා දුම්රිය දාමනේ අදටත් යදුනා ඒ ඉංජිම. කවුද කරේ මේ පාලකව මහා ලොකු විසම කර්මයක් කළාද නෑ. දුම්රිය සේවකෝ ඒකේ වගකීම ගත්තා. සුනාමියෙන් විනාශ වෙච්ච දුම්රිය ඉංජිම 591 දරන දුම්රිය ඉංජිම M2 වර්ගයේ දුම්රිය ඉංජිම කෝටි ගාණක් වටිනවා අද 1950 ගෙනාවේ. හැබැයි අද ඒ දුම්රිය ධාවනය කරන මේ සැරේ සුනාමි කෝච්චියේ දුම්රිය ඉංජිම තමයි ධාවනය කළේ. හැදුවේ කවුද? රත්මලාන දුම්රිය සේවකෝ. ඒ නිසා රත්මලාන ඒ සේවකෝ කියලා කියන්නේ දැවැන්ත දුම්රිය සේවකෝ විවිධ ආකාරයෙන් දැවැන්ත මෙහෙවරක් කරනවා මේ දුම්රිය පවත්වාගෙන යන්න. හැබැයි පාලකයන්ගේ මොකද ලැබෙන උත්තරේ? පාලකයෝ පාඩුයි කිය ඔය ඉන්නවා. මෙලොව වැඩක් නැහැ. කියන්න දැන් අද ඇත්තටම දැන් මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ 80 දශකයේ විතර වෙනකොට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෝ 25000ක් හිටපු තැන. සේවකයෝ 25000ක් හිටපු තැන. දැන් අද ඉන්න සේවකයෝ 13200 ගානයි. 13200 ගානක් අද වෙනකොට ඉන්නේ සේවකයෝ. පුරප්පාඩු තියෙනවා 7200කට වැඩි. පුරප්පාඩු 7200කට වැඩි. කො මේ පාලකෝ මේ ගැන කතා කරනවා. මේ ගැන කතා කරන්නේ නෑ ඒගොල්ලෝ. දුම්රිය දෙපාර්තමේන්තුව අද සාමාන්‍ය නඩත්තු කටයුතු කරගෙන යන විදියක් නෑ. දුම්රිය ඉංජිමක් නඩත්තු කරගන්න බෑ. මැදිරියක් නඩත්තු කරගන්න බෑ. විශේෂයෙන්ම දුම්රිය මාර්ගයේ විශේෂ සේවක සංඛ්‍යාවක් ඕන. ඒ නඩත්තු කරන දුම්රිය මාර්ගයේ දිනපතා නඩත්තු කරන්න ඕන. 100 සේවකයෝ 100ක් හිටපු තැන ඉන්නේ 15යි 20යි. කොහොමද මේක කරන්නේ? කරන්න බෑ. ඉතින් කියනවා දුම්රිය පාඩුයි දුම්රිය ප්‍රමාදයි දුම්රිය පිළිපයින්නවා විවිධ කතා කියනවා. ඇත්තටම දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කරලා තියෙන්නේ මේ කතා කරන පාලකයෝ. විවිධ පත්තරවලට ටීවී එකට විවිධ පඬිත කතා කියනවා දුම්රිය දෙපාර්තමේන්තුව ගැන හොයා බලන්නේ නැහැ. ඒ නිසා දුම්රිය අපි අහනවා මේ ආණ්ඩුවෙන් දැන් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සහිත මේ ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුදු 2ක් වෙනවා. අවුරුදු 2යි. දුම්රිය සම්බන්ධයෙන් කරපු එක ප්‍රකාශ එක වැඩක් කියන්න පුළුවන්ද දුම්රිය අභිවෘද්ධිය සඳහා ගනිපු දුම්රිය සංවර්ධනය සඳහා ගනිපු දුම්රිය නගා සිටුවීම සඳහා ගනිපු එක වැඩක් නැහැ. හැබැයි එක වැඩක් කරන්න නැතේ කියන්න බෑ. ගාමිණී ලොකුගේ ඇමතිවරයා ඉඳද්දී සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පටන් ගත්ත වැලි ප්‍රවාහණය පටන් ගත්තා. කොහෙද? මඩකලපු එරාවුරුල ඉඳලා කොළඹට එක වැලි ගමන් වාරයකින් වැලි කියුබ් 104ක් කොළඹට එනවා. ඒකේ අය කරන ගාස්තුවක් තියෙනවා. ඒ ගාස්තුව භාගයක් අඩු කරා. කවුද මේකේ කොන්ත්‍රාත් එක කළේ? ප්‍රවාහන ඇමතිවරයාගේ ගාමිණී ලොකුගේ මහත්තයාගේ බෑනා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සම්බන්ධීකරණ ලේකම්. ඒගොල්ලෝ තමයි මේ පැලි ප්‍රහාණය කරේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ එක ගමන් වාරයකින් දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුව 1,68,800යි. එක ගමන් වාරයකින්. ඔන්න දුම්රිය හදාපු හැටි සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරපු හැටි දැන් කියනවා දුම්රිය පාඩුයි කියලා. දුම්රිය පාඩු කරලා තියෙන සේවකයෝද? වෘත්තීය සමිතියද? නෑ. ඒ නිසා මේ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නය. මේ දුම්රිය දෙපාර්තමේන්තුව මේගොල්ලන්ගේ මේ දේශපාලන වැඩපිළිවෙලෙන් ඉවත් කරලා අනිවාර්යයෙන්ම තීන්දුව ගත යුතුව තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශය සකස් කළ යුතුව තිබෙනවා දුම්රිය ගොඩනගන්න වැඩපිළිවෙලක්. දැන් ඒක කරන්නේ නැහැ. ඒක කරන්නේ නැතුව ස්ට්‍රයික් එකක් ආවොත් වැඩ වර්ජනයක් ආවොත් කවුරු හරි කරොතින් ඔන්න දුම්රිය පාඩුව ඇදලා ගන්නවා. ස්ට්‍රයික් කරන කට්ටියගේ පඩිපත ඇදලා ගන්නවා. අර කරනවා මේ කරනවා. දුම්රිය පිළිබඳව තියෙන ඇත්ත ප්‍රශ්න සේවක ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා මේ වෙනකොට. උසස් වීම අවුරුදු 20කින් උසස් වීම දීලා නැති සේවකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. අද දුම්රිය සේවකයෝ නැහැ. 3 දෙනෙකුගේ වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන එක දුම්රිය සේවකයෙකුට. එක දවසක් වැඩට සේවයට වාර්තා කරා නම් දවස් 3කට වක්කත් එයාට නැවත ගෙදර යන්න බෑ. යන්න දෙන්නේ නැහැ. ඇයි? මේ සේවාව පවත්වාගෙන යන්නේ මිනිස්සු නේ. ඒ මිනිස්සු වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම වැඩ කරන්න බෑ මිනිස්සුන්ගේ සෞඛ්‍ය පරිහානියට යනවා එහෙම වැඩ කරනකොට. නමුත් ඒව නොතකා මිනිස්සු වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා බලහත්කාරයෙන් දැන් වැඩ කරන ආයතනයක් දුම්රිය දෙපාර්තමේන්තුව.
එවැනි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා පාඩු නෙවෙයි දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ පාඩු අපේ අමාත්‍යවරයාට එහෙම නැත්නම් මේ ආණ්ඩුවට ඉතාම පැහැදිලිව කියනවා මේකේ ලාභ පාඩු ගණනය කරන්න එපා. ලාභ පාඩු ගණනය කරන්න එපා. දුම්රිය සේවාව කියන්නේ සෞඛ්‍ය සේවය වගේම අනිකුත් සේවාවන් වගේම දුම්රිය සේවාව කියන්නේ මහ ජනතාවට රටේ අනිකුත් ජාතික ආර්ථික ක්‍රියාවලියට දායක වන මිනිස්සුන්ට යටිතල පහසුකම් සපයන ආයතනයක් සේවා ආයතනයක්. අන්නේ ආයතනය නිසි ආකාරයෙන් කළමනාකරණය කරන්න හොඳ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒක නිසා එහෙම වැඩපිළිවෙලක් ප්‍රහාණ අමාත්‍යාංශයෙන් හදනවා නම් වෘත්තීය සමිති විදියට සම්පූර්ණ දායකත්වය දෙන්න අපි සූදානම්. අපි සූදානම් වෘත්තීය සමිතිය. දැන් හැබැයි මොකද්ද කරන්නේ? එහෙම වැඩපිළිවෙලක් සකස් කරන්නේ නැහැ. දැන් හදන්නේ මොකද්ද? දැන් හදනවා. දැන් අර අරුණ පත්‍රයේ පැහැදිලිව දාලා තිබ්බා. මොකද්ද? දුම්රිය ප්‍රතිව්‍යුහගත කරන්න ආණ්ඩුවේ සැලසුම මුට්ටිය දාලා බලනවා. මුට්ටිය දැම්මේ දිනුම් මමුරුගම දුම්රිය ගැල් පිළිබඳව රාජ්‍ය ඇමතිවරයා මුට්ටිය දාලා බැලුවා පෞගි දවස්වල දෙරණ නාලිකාවෙත් ප්‍රකාශයක් කළා. මොකද මුට්ටිය දුම්රිය දෙපාර්තමේන්තුව පාඩුයි පවත්වාගෙන යන්න බෑ. මේක වෙනත් අයගේ අයිතිය සඳහා පවරන්න සිද්ධ වෙනවා. ආණ්ඩුව අපි ජනාධිපතිත් එක්කත් කතා කළා. ආණ්ඩුවේ තීරණය ඒක තමයි. අපිත් පිළිගන්නවා ඇමතිවරයා සහ ජනාධිපතිත් එක්ක කතා කරලා කිව්ව නිසා මේක තමයි ආණ්ඩුවේ ස්ථාවරය. අපි ඒකට සම්පූර්ණ විරුද්ධයි. හේතුව මොකද? දුම්රිය විනාශ කරේ මේ පාලකයෝ. ඒ නිසා දුම්රිය විනාශ කරපු පාලකයෝ විවිධ අවස්ථාවලදී දුම්රිය විනාශ කරන්න පුමිරුපත් සකස් කරා. 1993 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙනාවා දුම්රිය අධිකාරී 50 සම්මත කළා පාර්ලිමේන්තුවේ. හැබැයි වෘත්තීය සමිති මැදිහත් වෙලා තමයි ඒක ක්‍රියාත්මක කරන්න දුන්නේ නැත්තේ. දුන්නා නම් අද දුම්රියක් නැහැ, සේවාවක් නැහැ. මේක විනාශ වෙලා CTB එකේ ගන්නට බස් එකක් දුවා ගන්න බැරි තරමට කෝච්චියක් දුවා ගන්න බැරි තරමට දුම්රිය සේවාව පත් වෙලා තියෙන. එහෙනම් ඉවරයි. ඒ වගේම තමයි ඊට පස්සේ ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවම 3 ගෙනාවා අවුරුදු 10කට පස්සේ ගෙනාවා ඒ පනත බලාත්මක කරා. හැබැයි වෘත්තීය සමිති මැදිහත් වෙලා අපි මැදිහත් වෙලා ඒක වැළැක්වුවා. ඒ නිසා අද දුම්රිය සේවය දෙපාර්තමේන්තුවක් විදිහට රාජ්‍ය ආයතනයක් විදිහට දුම්රිය සේවය තිබෙනවා. ඒ නිසා ඒ ආණ්ඩුවගේ ආණ්ඩුවල උමනාව තමයි එදත් කල්පනා කරේ මේක සේවකව අස් කරන්න ඕන. මෙහෙම කරන්න ඕන, අර එහෙම කරන්න ඕන කියලා. නමුත් ඒකක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට ඉතා පැහැදිලිව කියනවා. දුම්රිය ආණ්ඩුවේ රාජ්‍ය සේවයේ සේවා සපයන ආයතනයක් විදියට තවදුරටත් මේක දෙපාර්තමේන්තුවක් විදියට තියෙන. දැන් එක වෘත්තීය සමිතිත් මැදිහත් වෙලා කතා කරනවා සංවෘත කරන්න ඕන, අරක කරන්න ඕන, මේක කරන්න ඕන කියලා. එහෙම කියන්නේ මොකද්ද? මේ ඔක්කොම කරන්නේ මේ සම්පූර්ණම පුද්ගලික අංශේ සම්බන්ධ කරගෙන දුම්රිය සේවාව එහෙම පුද්ගලික අංශයට දෙන්නේ. විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවේ අක්කර 13000ක්. අද ඒවා අල්ලගෙන තියෙන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරු ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ අය. නාවලපිටියේ කුෂිකර්ම අමාත්‍යවරයා අල්ලගෙන තියෙනවා විශාල ඉඩම් ප්‍රමාණයක්. විශාල ඉඩම් ප්‍රමාණයක්. බදු ගෙවන්නේ නැහැ සමහර ඒවාට. සමහර ඒවාට බොහොම පොඩ්ඩකට ගෙවනවා. සමහර ඒවාට ගෙවන්නේ නැහැ. ඉතින් දුම්රිය පාඩුව ගැන කතා කරනවා කැබිනට් අමාත්‍යවරයා. මේ ආණ්ඩුවේ අමාත්‍යවරු ඒවා පරිහරණය කරනවා දුම්රිය ඉඩම්. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ සහචරයන්ට ඒගොල්ලන්ගේ හිතවතුන්ට දීලා තියෙන විශාල ප්‍රමාණයක් ආදායම් ලබන්න පුළුවන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් ටික හරියට කළමනාකරණය කරොත්. හැබැයි මේ යන්නේ මොකද්ද? පුද්ගලීකරණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා මේ යන්නේ මොකද්ද? ඔන්න ඒ ඉඩම් ටිකට කෙලින්න තමයි මේ හදන්නේ. ඇයි? මේ වරේ පළවෙනි වතාවට බැසිල් රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් කරපු පහුගිය අයවැය ලේඛනේ ඉතා පැහැදිලිව කිව්වා සංවර්ධනය කිරීම සඳහා දුම්රිය ඉඩම් ප්‍රමාණයක් පවර ගන්නවා කියලා. මේ මොකද්ද කියන්නේ? මේ දැන් ආණ්ඩුව කියන විදිහේ සංවර්ධනයක් රටේ වෙලා තියෙනවද? ඔබ දන්නවා වෙලා තියෙනවනම්. එහෙම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ජනතාව සම්බන්ධ කරගත්ත සංවර්ධන ක්‍රියාභාරයක් යනවද මේ ආණ්ඩුවේ මේ රටේ? නෑ. සංවර්ධනය කරන්න කියලා තමයි ඔක්කොම පවරගන්නේ. සංවර්ධනය කරන්න පවරගන්න ඉඳන් ඒගොල්ලන්ගේ ඔය දැන් ආණ්ඩුවට තියෙන ප්‍රශ්නේ තමයි. දැන් ආණ්ඩුව විශාල අර්බුදයක ඉන්නේ ඩොලර් අර්බුදයක. ඩොලර් අර්බුදයක ඉන්න ආණ්ඩුව දැන් බලනවා මේ ඉඩම් මේක පවර ගත්තොතින් මේක ප්‍රතිව්‍යුහගත කරොතින් මේක කොම්පැනියක් කරොතින් අධිකාරියක් කරොතින් දෙපාර්තමේන්තුව සතු බලතල මේ රාජ්‍ය ඉඩම් ටිකේ දෙපාර්තමේන්තුව සතු බලතල ඉඩම් බලතල යනවා ඒ ආයතන වලට. ඒ ආයතනෙට පැවරෙනවා. ඒ නිසා එතකොට පවරා ගන්න ලේසි. ඒ රජයේ ඉඩම් නෙවෙන නිසා පවරා ගන්න ලේසි. දැන් පවරා ගන්න උත්සාහ කරනවා. පවරා ගන්න තියෙන එක ලේසි ක්‍රමයක් තමයි මේක පුද්ගලික අංශයට දීම නැත්නම් කම්පැනි එකකට දීම අධිකාරියක් කිරීම මොකක් හරි එකක් මේකට ප්‍රතිව්‍යුහගත කිරීම.
මේක තමයි ලේසි. එතකොට ඒක විකුණලා ඩොලර් ටිකක් හම්බ කරගන්න පුළුවන්. දැන් අද දැන් ආණ්ඩුව ඩොලර් පිපාසයෙන් පෙළෙනවා. මේ ඩොලර් පිපාසයෙන් පෙළෙන ආණ්ඩුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික මාස 2කට තෙල් ගේන්න අවුරුදු 50කට දෙනවා. මාස 2ක තෙල් ගන්න අවුරුදු 50කට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික විකුණනවා. දැන් ඇමතිවරයා ප්‍රකාශ කරා වරායේ නැගෙනහිර ජැටිය දැන් දුන්නේ නැහැ. වෘත්තීය සමිති මැදිහත් වෙලා බේරගත්තා. බටහිර ජැටිය දුන්නා. දැන් බටහිර ජැටිය අදානි සමාගම මැදිහත් වෙලා ඒක සංවර්ධනය කරනවා. ආණ්ඩුව කර යුතු වරායේ නැගෙනහිර ජැටිය දැන් සම්පූර්ණ ඒගොල්ලෝ හිතාමතාම මේක වලපල්ලට යවන්න කටයුතු කරමින් තියෙනවා. නැගෙනහිර ජැටිය මේ මොකක්වත් කරන්නේ නැහැ. ඒක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. මේ දුම්රිය දෙපාර්තමේන්තුව ගත්තොත් ඒ විදිහයි. ඩොලර් පිපාසයෙන් පෙළෙනවා. මේකේ ඉඩම් ටික, මේකේ ගොඩනැගිලි ටික, මේ තියෙන සම්පත් ටික විශේෂයෙන්ම කොම්පඤ්ඤ වීදියේ ඉඳන් කැලණිය දක්වා තියෙන විශාල භූමිය පවර ගන්න හදනවා. මහා දැවැන්ත වාණිජ වටිනාකමකින් යුක්ත ඉඩම්. මේ ඉඩම් සියල්ල පවරා ගන්න හදනවා. ඩොලර් වලට පිටරට කම්පැනි වලට විකුණන්න. ඒක තමයි ආණ්ඩුවේ වැඩපිළිවෙල. දැන් මේ වෙනකොටත් මේ කතා කරන මොහොත වෙනකොටත් මර දාන 37 කියලා තියෙනවා අපේ කර්මාන්තශාලා දෙකක්. ගොඩනැගිලි අංශය තියෙනවා. මේ මර දාන රේල් පාරේ යනකොට පේනවා. එතන තියෙන භූමිය දැන් තට්ටු 14ක බිල්ඩින් එකක් හදන්න දැන් පෞද්ගලික ආයතනයකට දෙනවා. මොකටද? ඒ ආයතනයේ තට්ටු 14ක ගොඩනැගිල්ල හදලා දුම්රිය මූලස්ථානයේ සහ මේ දුම්රිය පාලක මැදිරිය අරගෙන දානවා එතෙන්ට. එතෙන්ට අරගෙන දාලා මේ ඉඩම් ටික හිස් කරනවා. මේ ඉඩම් ටික හිස් කරලා දුම්රිය මූලස්ථානය කියන්නේ අක්කර 29ක් විතර තියෙන විශාල භූමියක්. ඒ භූමිය දැන් ඩොලර් වලට පිටරට එන්න කම්පැනි වලට දෙන්න ආණ්ඩුව සූදානමක ඉන්නවා. ඕක තමයි මේ කරන්නේ. ඒ නිසා එවැනි දැවැන්ත ක්‍රියාමාර්ගය නිසා ආණ්ඩුවට අපි කියනවා දුම්රිය සංවර්ධනය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න. අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය රාමුව හදන්න. දුම්රිය ඇත්තටම මේ අපරාධ කරන්න මේක පුද්ගලික අංශයට දීලා ප්‍රතිව්‍යුහගතකරණය කරලා සංවෘත කරලා වෙන මොනවා හරි කරලා වෙන එක නම් වලින් මේ කරන විනාශය කරන්න එපා. මේ කරන විනාශය කරන්න එපා. දුම්රිය සංවර්ධනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න. දුම්රිය සංවර්ධනය කිරීම සඳහා ගොඩනැගීම සඳහා යම් වෘත්තීය සමිති දායකත්වයක් අවශ්‍ය වන්නේ නම් ඒ සම්පූර්ණ සහයෝගය දෙන්න මේ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයට සම්බන්ධ 29ක් වෘත්තීය සමිති සූදානම්. 29ක් වෘත්තීය සමිති සූදානම් මේ කවුරු කිව්වත් ඒ සහයෝගය දෙන්න දුම්රිය ගොඩනගන්නේ. ඒ නිසා ඒක ගණන් නොගෙන ඒ පිළිබඳව අවධානය යොමු නොකර දුම්රිය පෞද්ගලිකකරණය කරන්න හෝ සංවෘත කරන්න හෝ කොම්පැනි වලට විකුණන්න අධිකාරී කරන්න වෙන ඕනෑම විදියක මේ දෙපාර්තමේන්තු විවයෙන් ගලවන වෙන ඕනෑම විදියක ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව ගන්නවා නම් ඊට එරෙහිව සියලු වෘත්තීය සමිති දැනුවත් කළා සේවකව දැනුවත් කළා දැවැන්ත ක්‍රියාමාර්ගයකට යන්න දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ඉතා පැහැදිලිව සූදානම් කියන වගත් අපි මේදී ප්‍රකාශ කරනවා.